බුද්ධ ගයාවේ පතුරවපු ඒ ධර්ම ප්‍රචාරය ගත්තොත් හරිම අසාමාන්‍යයි. හරිම පුදුම එකක් ඒක. ඒ බුද්ධ ගයාවට හරි ඉවසීමක් ඕනේ. ඉන්දියාවේ ධර්ම ප්‍රචාරයට. බොහොම තද ඉවසීමකින් බොහොම වෙන රටක නම් ධර්ම ප්‍රචාරී ලේසි. දැනට බෞද්ධ අය ඉන්නවා, දායක පිරිස ඉන්නවා, ලංකාවෙන් යන පිරිස ඉන්නවා. මොන හරි කරලා ඉන්න පුළුවන්. බුද්ධ ගයාවේ එහෙම නැහැ. දූවිලි ගොඩේ ගියාම දකින්න ඇති ඔබ. මැස්සෝ ගොඩේ, මදුරුවෝ ගොඩේ. කෑම බීම පිරිසිදු නැහැ. ඒ ගොඩේ තමයි මේක කරන්න තියෙන්නේ. ඉතින් ලොකු පින්බලයක් ඇතුව මෙයා හිටියා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් කුසල චිත්ත රැස් කරපු පින අරගෙන කුසල චිත්ත පිටත් වුණා. ඉතින් අපිටත් දැන් කුසල චිත්ත හොඳ තැනකට ගියා. මම කල්පනා කළා දැන් කුසල චිත්ත කරපු පින්බලේ දැන් මම හැමතිස්සෙම ළඟ හිටියා. අනිත් ශ්‍රාවණත් ළඟ හිටියා. මම තැනම පින් රැස් කර පින් දුන්නා. මං හිතන්නේ මහමෙවුනාවේ ඊට කලිනුත් දෙතුන් නමක් අපවත් වුණා. නමුත් මේ වගේ පින් දීමක් මේ වගේ පින් රැස් කර සිත් පැතීමක් කිසි කෙනෙකුට උනේ නැහැ. ඒ කියන්නේ මෙයා මේ සුළු කාලෙට රැස් කරපු අසාමාන්‍ය පින. අද්භූත පින. ඉතින් මේ නිසා මේ අනුව දැන් ඉතින් මම මේ නිසා මං කුසල චිත්තක දේහේ බුද්ධ ගයාට වඩම්මද්දී ඉතින් මම කෝච්චියේදී පොඩි කවි පන්තියක් ලිව්වා. ඒකේ මම ලිව්වේ ඒගොල්ලෝ ඒ කියන හැටි अंधेरे में हम रहते थे भगवान की धरती में. බුදුරජුන් භාග්‍යවතුන් වහන්සේගේ වැඩ සිටි තැන අපි අන්ධකාරයේ හිටියා. आते हैं हम संसार में जाते हैं हम संसार में. අපි සංසාරේ මේ සංසාරෙම අපි එනවා, මේ සංසාරෙම අපි යනවා. पार दिखाने वाले कौन है? पार दिखाने वाले. මේකේ ඊතර වෙන්න මග පෙන්වන්න කවුද ඉන්නේ මේකෙන් ඊතර වෙන්න යමක් කියන්නේ? देखो देखो आया है लंका से वो आया है. බලන්න ඇවිල්ලා ඉන්නවා එක්කෙනෙක්. ලංකාවේ ඉඳලා ඇවිල්ලා ඉන්නවා. බුදවාණි की दिया जला के हमको पार दिखाया. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් පහන දැල්වලා අපිට ඊතර පෙන්නුවා. प्यार की रोशनी से आदरे नमति रश्मियं, ज्ञान की रोशनी से नुवन नमति रश्मियं, मानवता की रोशनी से मनुष्य कम नमति रश्मियं हमको राह दिखाया. අපිට පාර පෙන්නුවා. පුණ්‍ය පාප की मार्ग दिखाया. පින්පව් වෙන හැටි අපිට කියා දුන්නා. सर्वोत्तम निर्वाण दिखाया. හැමතෙම උතුම් නිවන කියා දුන්නා. चारों तरफ से बादल गिर के अचानक तूफान आया. सतर පැත්තෙන් බලාකුළු ඇවිල්ලා හදිසියෙම කුණාටුවක් හැමුවා. हमारे दिया लंका वाले. ලංකාවෙන් ආපු අපි පහන බන්තේ කුසලචිත්ත ගුරු जी बुझाया. කුසලචිත්ත නැමැති පහන නිවිලා ගියා. क्यों इतना जल्दी? මොකද මෙතරම් හදිසියෙම ඉක්මනටම दिया बुझाया පහන නිවිලා ගියේ කියලා මම මේ කවි පන්තිය හැදුවා. ඉතින් මොනවද කරන්නද? ඉතින් ඒ නිසා අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ පින්වත්නි අප්‍රමාදී වීම ගැනයි. කුසල චිත්‍රත් එහෙම වුණා නම් එච්චර ජව සම්පන්න අවුරුදු 32ක් වයස ඇති බොහෝම නිරෝගී කෙනා. දැන් එහෙදි සමහර අවස්ථාවල මම කියනවා දැන් මට උණ ගන්නවා. එහෙට ගිය ගමන් ඒ පරිසරයට මට උණ ගන්නවා. ඉතින් කුසල චිත්ත තමයි මම බෙහෙත් ගෙන්න එක යන්නේ. ඉතින් මං කියනවා ආයතුම් මං අපවත් වුණොත් ඔය ගංගායිනම වල්ලා දාන්න කියනවා. පුච්චලා දාන්න කියනවා. කියන්ට මං හැම පුච්චලා දානද මම ගංගායින පුච්චන්නම් කියනවා. අන්තිමට මටයි පුච්චන්න උනේ යාව. ඉතින් ඒ නිසා ගුරුවරයෙක් හැටියට ගෝලයෙක් ගැන හිතේ බැඳීම තාත්තා කෙනෙක් දරුවෙකුට තියෙන බැඳීමක් වගේ. හැබැයි ගෝලෙක් විය යුතුයි. ඉතින් ඒ නිසා දරු දුක මොකද්ද කියලා මම වින්දා. ඉතින් ඒ නිසා මම අඬා හිටියේ නෑ. නමුත් මගේ හිතෙන් සෑහෙන්න වින්දා.
ඉතින් ඒ නිසා මේ අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ අපි එනවා අපි යනවා. හැබැයි කුසල චිත්ත ගැන සතුටු වෙන්න යමක් තිබ්බා. මොකද්ද? නරක තැනක ගියේ නෑ. ඒ රැස් කරපු පින් බලෙන් හොඳ තැනක ගියා. ඉතින් ඒ නිසා අපි දැන් රැස් කළා පින් නොදුන්නත් කමක් නෑ. හොඳ තැනක ගියා. ඉතින් ඒ නිසා කුසල චිත්තට අපි මේ වෙලාවේ අපි රැස් කරලා පින් දෙන්නම ඕනේ. හැබැයි අපිට කෙලෙහි ගුණ තියෙනවා. කුසල චිත්ත නිසා හිත පහදවා ගත්තු අය ඉන්නවා. ධර්මයේ ගැන මට ඊළඟට ගොඩාක් අමාරු වුණා මේ බුද්ධ ගයාවේ ඉන්න ළමයිගේ හිත හදන්න. ඒ දවස් ගානක් කාලා නෑ මේ කෙල්ල කොල්ලෝ. තරුණ ළමයි. මං ආයේ එකතු කර කර ඒගොල්ලන්ගේ හිත හදාද මට එක වැඩක්ද? ඒක බලන්න ඕනේ. දැන් ආයේ බුද්ධ ගයාවේ කවුරුත් නෑ. අර පුංචි උන් ඉන්නේ. මට දැන් ආයේ ඒක බලන්න ඕනේ. මිනිස්සු කියනවා මේ අන්ධකාරය අපිව දාන්න එපා අපිට පිළිහිට වෙන්න කී කායේ කියනවා. ඒකට යවන්න කෙනෙක් හොයන්න ඕනේ. ඉතින් මේ නිසා ඉතින් හැමදේම මම කල්පනා කළා තනි මිනිහෙක් කෙරෙට මමත් මේව දරාගෙන ඉන්නවා. පිනුත් රැස් කරගෙන මේ ඔක්කොමත් කරනවා. ඉතින් ඒ නිසා අද අපි මේ රැස් කරන පින අපි අනුමෝදන් කරමු. මේ පින ඇත්ත වශයෙන්ම පිනක් බවට පත් වෙන්නේ මේ කොටස මතක තිබ්බොත්. මතක තියෙන්න ඕනේ කුසල චිත්ත ගැන නෙමෙයි. මතක තියෙන මේ ශාස්ත්‍රයේ ස්වභාවය ගැනයි. මේ විඥානය කියන එක මෙහිම බීජ ස්වභාවයෙන් පවතිනවා නම් පැලෙන ස්වභාවයෙන් පවතිනවා නම් මේක වෙනස් වෙවි යන්නේ කර්මෙන් නම් අපි හැකිතාක් පුණ්‍ය කර්ම රැස් කළ යුතුයි. කුසල චිත්තකින් ගන්නව නම් ගන්න අර ಗುಣ ටික. මොකද්ද? ඉවසීම, ගුරු ගෞරවය, කරුණාව, ත්‍යාගය, ලෝභය කියන එක ගෑවිලා නැහැ. දුෂ්ටකම කුහකකම අහලක නැහැ. මායාව, වංචාව අහලක නැහැ. ඉතින් ඒ වගේ ගුණධර්ම මං හිතන්නේ පෙර ආත්ම ගොඩාක් පින් කරපු කෙනෙක් එහෙම වෙන්න. ඒ වගේ ගුණධර්ම ටිකක් අපිත් ඇති කර ගන්නවා කියලා අදිෂ්ඨාන කරගන්න. අප රැස් කළ මේ පුණ්‍ය ධර්මයන් කුසල චිත්ත ආයුතුන්ට අනුමෝදන් වෙලා කුසල චිත්ත ආයුතුන්ට ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාවෙන් දියුණු වෙලා ඒ කුසල චිත්තට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මං හිතන්නේ දැම්ම එන එකක් නෑ. දැන් ඇති විවේක ගන්නවා ඇති. යාගේ කොටසක් තියෙනවා තව කරන්න මං හිතන්නේ. ඉතින් ඒ නිසා මොකද යාගේ ගොඩාක් බලාපොරොත්තු තිබ්බ ධර්මයේ පතුරවන්න. ඊටස ගෞතම බුද්ධ ශාසනයේ බබළුවන්නත් සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගන්නත් සැපේන් සැපේටපත් වෙන්නත් කුසල චිත්ත ස්වාමින් වහන්සේට වාසනාව ලැබේවා. කුසල චිත්තේ ඉතින් හැමෝම ආදරය කළා. ඉතින් ඒකත් හරි අසාමාන්‍ය දෙයක් නේ. ඔබ දැක්කනම් බුද්ධ ගයාවම හඬා වැටිච්ච හැටි. මුළු බුද්ධ ගයාම හෙල්ලුම් කෑවා. පොඩි දරුවගේ ඉඳලා සී ආච්චි දක්වා පෙරලි ඇඬුවේ. ඉතින් හැමෝම ආදරය කළා. කුසල චිත්තට බොහොම ආදරය කරපු දෙපළක් තමයි ජනක විනායකගේ කියන මහත්මයාත් ශ්‍රද්ධා විනායකගේ කියන මහත්මයාත් කියන දුවයි පුතයි දෙන්න සිංගප්පූරුවේ ඉන්නේ. අද දවසේ හොරෝපතාන කුසල චිත්තායතුන් වෙනුවෙන් කරන මේ ධර්ම දේශනාවේ විකාශනය සඳහා දායකත්වයේ දරතින දෙන්න සමහර ඉතින් අය ඒ කියන්නේ කුසල චිත්තගේ ජීවිතේ ගත්තොත් එහෙම කඳුළු හලපු නැති කෙනෙක් නැති තරම්. ඒ කුසල චිත්ත රැස් කරපු සියලු පිනුත් අපි රැස් කළ සියලු පිනුත් ගටිකාර බ්‍රහ්ම රාජයා සක්දෙවිඳුන් විශේෂයෙන්ම සක්දෙවිඳුගේ උපකාරය ආසාන මොහොතේ කුසල චිත්‍ර ලැබුණා. ඒ නිසා සක්දෙවිඳුන් සතරවරන් දෙවි රජදරුන් ඇතුළු සියලු දෙවිවරුන්ට දැන් බලන්න ඔබට මතකද මම මේ දෙවිවරු ගැන කියන්න පටන් ගත්තා. අපිට දෙවියන්ගේ උදව් ඕනේ කියලා. අවසාන මොහොතේ කුසල චිත්තට උදව් ලැබුණා. ඒ උදව් ලබා ගන්න විදියට ඉන්න. ඒක කටින් කිව්වට ලැබෙන්නේ නැහැ. උදව් ලබා ගන්න විදියට අපි
ජීවත් වෙන්න ඕනේ. ඉතින් මේ දෙවිවරු සියලු දිව්‍ය සමූහයා මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා ගෞතම බුද්ධ ශාසනයේ දියුණුවට ආධාර කරත්වා. ඒ වගේම කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ මෑණියන්, ඒ වගේම උන්වහන්සේගේ සහෝදරයා ඇතුළු මිය පරලෝකයේ නෑදා හිත මිතුරන්ට මේ පින අනුමෝදන් වේවා. එයාගේ පරලෝ ජීවිතේ සපවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඊළඟට සද්දා මාසික ධර්ම දාන සමාජිකයන් නම් මිය පරලෝකයේ නෑහිත මිතුරන්ට මේ පින් අයිති වේවා. අප සියලු දෙනා නම් මිය පරලෝකයේ නෑහිත මිතුරන්ට මේ පින් අයිති වේවා. ඒ සියලු දෙනා පරලෝ වශයෙන් සැපයටපත් වෙත්වා කියලා සාදු කියනවා. එවැගේම විශේෂයෙන් පින් දිය යුතුයි මහබෝධි සමාගමේ මහා ලේකම් පළවත්තේ සීවලී අපගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ පුදුම විදිහට උදව් උපකාර කළා. උන්වහන්සේටත් මහබෝධි සමාගමේ සියලු ස්වාමින් වහන්සේලාටත් ආදාහන උත්සවයට වැඩම අවදාළ ඒ බැංගලෝර මහබෝධි ඇතුළු විහාරස්ථාන සියලු ස්වාමින් වහන්සේලාට සිල් මාතාවරුන්ට භික්ෂුණීවරුන්ට මේ පින් අයිති වේවා. ඒ වගේම කුසලචිත්ත ස්වාමීන් වහන්සේට නන්නයිරින් ඒ ගිලංගු අවස්ථාවේ නන්නයිරින් උදව් උපකාර කළ සියලු ස්වාමීන් වහන්සේලාට ඒ වගේම උන්වහන්සේ ගිලන්ව සිටියේදී සෙත්පතලා මෙහෙස මහන්සි වෙලා කටයුතු කළ සියලු ස්වාමීන් වහන්සේලාට මේ පින් අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කුසලචිත්ත ස්වාමීන් වහන්සේ බේරගන්න ගොඩාක් පිහිසුණයි වෛද්‍යවරු ලංකාවේ ලංකාවේ වෛද්‍යවරුත් ඉන්දියාවයි දුරත් මොකද ලංකාවේ දොස්තර මහතුරු නිතර ඉන්දියාවේ දොස්තර මහතුරුත් කතා කර කුසලචිත්තගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිතර කල්පනාවෙන් හිටියේ බේර ගන්නමයි. ඉතින් ඒ නිසා ඒ සියලු අයටත් අයිති වේවා. ඒ වගේම කුසලචිත්ත ස්වාමීන් වහන්සේට ප්‍රතිකාර ලබා දීමේදී බෙහෙත් හේතු දෙසත් රෝහල් ගාස්තු පිණිසත් ආදාහන කටයුතු සඳහාත් දානමාන ආදී සඳහාත් දායකත්වයේ දරූ කැනඩාව, ඩුබායි, ඇමරිකා, එක්සත් රාජධානි, යුරෝපයේ, ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ඉන්දියාව, ශ්‍රී ලංකා ආදී රටවල අපේ සියලු දායක පින්වතුන්ටත් මේ සියලු පින් අයිති වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට සහාය දුන්නා ඒ අවස්ථාවේදී ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා මහා කොමසාරිස් තම්පත් සුදර්ශන සෙනවිරත්න මැතිතුමා ඒ නවදිල්ලි නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ සියලු පින්වතුන්ට මේ පින් අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සඳහා අපිට විශේෂ උදව් උපකාරයක් මට ලබා දුන්න අධිකරණ ඇමතිතුමා. එතුමාට මම කිව්වා අපේ විජේදාස රාජපක්ෂ මැතිතුමාට මම කිව්වා මට හදිසිය යන්න වෙලා තියෙනවා මට මේකට කොහොම හරි වීසා එක අරන් දෙන්න කියලා. එතුමා ඉතින් ලොකු උදව්වක් මට ඒ වෙලාවේ කළා. එතුමාට නිදුක් නිරෝගී සැප පිණිස මේ පින හේතු වාසනා වේවා. ඒ වගේම මට කිසිසේත්ම අමතක කරන්න බැරි කෙනෙක් ඉන්නවා. ඒ තමයි IP ගුණසේකර මහත්තයා. ඉන්දු ලංකා දඹදිව සංචාරක ආයතනයේ අධිපතිතුමා. මම එතුමාට කතා කරලා කිව්වා මේ සියලු වැඩ කටයුතු දාලා මාත් එක්ක ඉන්දියාවට පිටත් වෙලා සියලු දුක් කරදර පීඩා ඉවසගෙන අපිත් එක්කම අවසන් කටයුතු දක්වා එකට හිටියා. එකට ජීවත් වෙලා ඒ කටයුතු වලදී මට විශාල ධෛර්යයක් ශක්තියක් ලබා දුන්නා, පහසුවක් ලබා දුන්නා. ඒ IPS ගුණසේකර මහත්තයාට පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී බව සියලු යහපත පිණිස මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට වීසා ලබා ගන්න හදිසියේ ගන්න තියෙන වීසා ආදී ලබා ගන්න උපකාර කරපු අපේ අධිකරණ අමාත්‍යතුමා, අමාත්‍යාංශ ලේකම් තැන්පත් චූලානන්ද පෙරේරා මැතිතුමා, රුවනි සියඹලා පිටියේ මැතිණිය ඒ ආදී සියලු පින්වතුන්ට මේ සියලු පින් අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බුද්ධ ගයාවේ බුදුනුවන අසපුවට සම්බන්ධ දරුවන් ඒ දරුවන් ගැන මට නම් හරියම දුකයි, අහිංසකයි, අසරණයි. ඒ දූලා පුතාලට ගම්වාසීන්ට මේ පින අයිති වෙලා ඒ දරුවන්ට ඉදිරියේදී සුවසේ ගුණ ධර්ම දියුණු කරගන්න වාසනාව උදා වේවා. කුසලචිත්ත ස්වාමීන් වහන්සේගේ පියා පවුලේ අය විශේෂයෙන්ම පවුලේ අයට මේ වෙලාවේ මම පුණ්‍ය ආනුමෝදනා කරන්න ඕනේ. පවුලේ ඒ අක්කලා මට කතා කළා.
කතා කළා මං හිතන්නේ ඒක අක්කා කෙනෙක් මමත් හොඳටම අප්සෙට් ගහලා හිටපු වෙලාවේ. ඒක අක්කා කෙනෙක් කනන්න ගත්ත ටෙලිෆෝන් එක මං කිව්වා ඔයගොල්ලෝ නම් අඬයි මම මේ බේර ගන්න මහසි ගන්නවා කිව්වා. අඬන එකද ලේසි බේර ගන්න එකද ලේසි? ලේසි මොකද්ද? අඬන එක. මං කිව්වා ඔයගොල්ලෝ නම් අඬයි මම මේ අපි මේ දඟලනකෝ මේ ජීවිතේ බේර ගන්න. කියලා ඊට පස්සේ මං කිව්වා ඔයාලට මතකයි ඒක අපි කාටත් හොඳ කතාවක් මං කිව්වා. ඒ ඉස්පිතාලෙදි මං කිව්වේ කුසල චිත්ත නැති වෙච්ච වෙලාව මං කිව්වේ ඕගොල්ලෝ සතුටු වෙන්න කිව්වා. අවුරුදු 32 වයස වෙනකොට තරුණ වයස කොල්ලෝ මේ ලෝකේ කොච්චර මැරෙනවද? මැරෙනවද නැද්ද? ඒ මැරෙන්නේ මනුස්ස ලෝකේ උපන්න සියලු පින් විනාශ කරගෙන අලුතෙන් පිනකුත් නැතුව මැරිලා කෙලීම උපදින්නේ කොහේද? අපාගත වෙනවා. ඒ බඳු සමාධියක කුසල චිත්ත වගේ කෙනෙක් අවුරුදු 32ක් වෙද්දී මේ රැස් කරපු පුණ්‍ය බලයත් එක්ක එයා නැති වෙලා හොඳ තැනකට යන්නේ hina වෙන්න කිව්වා. සිනහවට කරුණක්ද කඳුලට කරුණක්ද? සිනහවට කරුණක්. කඳුලට කරුණක් වෙන්න උනේ අනේ මහමෙවුනාවෙත් මහාන වුණා. ගුණධර්මයක් රැස් කරගන්න බැරි වුණා. මොකද්ද මේ වුණේ කියලා. එහෙම නෑ. හොඳට ගුණධර්ම රැස් කරගත්තා. හොඳට පින් රැස් කරගත්තා. ඒ රැස් කරගත්තු පින් සතුටු වෙන්න කිව්වා. ඉතින් ඒ වගේම ඒ පවුලයට මම විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් කරනවා. මොකද්ද මගෙන් ඇහුවා මේ දේහි ලංකාවට වඩම්මනවද? මම කෝ වඩම්මන්න විදියක් නැහැ. බුද්ධ ගයාවට ගෙනියන්න වෙනවා. මොකද යාගේ ජය භූමිය ලංකාව නෙමෙයි කිව්වා. යාගේ ජය භූමිය බුද්ධ ගයාවයි. බුද්ධ ගයාවේ දහස් ගාණක් මග බලන් ඉන්නවා. හඬ වැළපි. ඒ අය වෙනුවෙන් මම එහෙට වඩම්මන් යනවා කිව්වා. ඉතින් ඒකට එක කැමැත්තෙන් මේගොල්ලෝ සතුටු වුණා. ඒක හරි කියලා. ඉතින් ඒ නිසා මට තීරණ ගැනීමේදී ඒගොල්ලෝ හරි අනුග්‍රහයක් මට දැක්කුවා. විනයන මට නින්දාපස කරේ අපිට අවසාන මොහොතේ බලන්න දුන්නේ නැහැ, දකින්න දුන්නේ නැහැ. මොකද්ද මේ කියලා. ඒ මොකුත් නැහැ. ඒ නිසා මට ලොකු සහායක් දැක්කුවා. ඒ නිසා ඒ කුසල චිත්ත ස්වාමීන් වහන්සේගේ සහෝදරයෝ ඥාතීන් තාත්තා අක්කලා ඒ අය බොහොම ගොඩක් කරුණාවන්තයි ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඒ නිසා ඒ පවුලේ සියලු දෙනාට මේ තමන් සතුටු වෙන්න ඕනේ මේ වගේ මහා ගුණධර්මයෙන් යුතු දරු සම්පතක් හිටියා, සහෝදරයෙක් හිටියා. ඒ වගේ කුසල චිත්ත වගේ කෙනෙක් පවුලේ හිටියා. ඒ නිසා මේ කුසලයට පිනට හිමිකාරී බවට පත් වුණා. ඔබටත් ඒ කුසල චිත්ත ගමන් කරපු ධර්ම මාර්ගයේ ගමන් කළා යහපත උදා කරගන්න මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අප සෑම දිනෙකටම එකසේ අයිති වේවා. අපටත් මේ ගොරතර සසරින් ඉක්මනින්ම නිදහස් වෙන්නටත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනය පිළිසරණ ලබන්න කුසල චිත්තටත් අපටත් අප සෑම දිනාටමත් මේ සියලු පින් හේතු වාසනා වේවා.